समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උදයත් ගාමිනී පඤ්ඤාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලාට අපි කියලා දෙන්නේ ජීවිතයට ධර්මයේ තුළින් කොහොමද ආරක්ෂාව පිළිසරණ හදාගන්නේ කියන කාරණය තමයි අද මේ දේශනාව තුළින් අපේ පින්වත් හැම දිනාටම අපි කියලා දෙන්නේ. අපි හැමෝම කැමතිනේ අපේ ජීවිතයට ආරක්ෂාව හදාගන්න නේද? අපේ මෙලොව ජීවිතේ ආරක්ෂා කරගන්නත් කැමති, විශේෂයෙන්ම පරලොව ජීවිතේ යහපත් කරගන්නටත්, ඒ වගේම අපේ ඒකායන ඉලක්කය වන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපි හරීම කැමති. පින්නතුනි, මේ සඳහා අත්‍යවශ්‍යම උපකාරම දේ මොකද්ද? මේ සඳහා උපකාරම දේ තමයි පින්නතුනි අප්‍රමාදය. අප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම අපි අපේ ඉලක්කයේ කරා ගෙනියන ප්‍රධාන බලවේගය. ඒකනේ බුදුරජාණන් වහන්සේ අන්තිම බුද්ධ වචනයේදීත් වදාළේ අප්‍රමාදේන සම්පාදේත හඳදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. ඒතර අප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම සිහියෙන් නුවණින් හැම මොහොතකම කුසල් සිතින් ගත කිරීම තමයි අප්‍රමාදය කියලා කියන්නේ. දැන් පින්නතුනි, අපිට නොයේක් දේවල් ධර්මකාරණා වුණත් දැනගන්න පුළුවන්. සද්ධාව ගැන දැනගන්න පුළුවන්. සීලය ගැන දැනගන්න පුළුවන්. පරිත්‍යාගය ගැන දැනගන්න පුළුවන්. ඊළඟට මෛත්‍රී භාවනා කරන විදිහ, අසුභ භාවනා කරන විදිහ අපිට මේවා පිළිබඳව දැනුම ඇති කරගන්න පුළුවන්. හැබැයි සද්ධාව දිනු කර ගැනීම තමයි අවශ්‍ය. එහෙම නැතුව මම සද්ධාව කියන්නේ මොකද්ද කියලා දන්නවා කියලා හිටියට ඒක අප්‍රමාදේ නෙවෙයි. මේක කරන්න ඕන. වීරිය ගැන දැනගත්තත් වැඩක් නෑ වීරිය කරන්නේ නැත්තම්. එහෙනම් අප්‍රමාද ප්‍රතිපදාවේ පිහිටලා අපි අපේ ජීවිතයට පිළිසරණ හදාගන්නට ඕන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරනවා, මහණෙනි,
මේ අප්‍රමාදයේ පිහිටලා ಗುಣධර්ම 7ක් අපි ඇති කර ගන්නට ඕන. මේකෙන් විශේෂයෙන් මතක තියාගන්න මේ දේවල් දැනගන්න කෙනෙක් විතරක් නෙවෙයි කියන්නේ මේවා ජීවිතෙන් අත්දකින්නට ඕන. ජීවිතයට සැබවින්ම ගලප ගන්නට ඕන. එහෙම නැතුව පින්නතුනේ මේවා දැනගත්තා කියලා ඒවා දැනගෙන ඉඳීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම මේ පුන පුනා මේක කියන්නේ අද ගොඩාක් අය මේ ධර්මකාරණා පින්නතුනේ දැනගෙන මම හොඳට බණ දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. දන්නවා තමයි. හැබැයි ජීවිතයට ගලප ගන්නට ඕන. ඒකයි අප්‍රමාදී කියලා කියන්නේ. එහෙමනම් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන වටිනාම දෙයක් තමයි අපේ ජීවිතයට රැකවරණය හදාගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි සද්ධාව. පින්නතුනි මේ සද්ධාව නැත්තම් පින්නතුල්ලාම හිතලා බලන්න අපිට මේ ගමනේ යන්න පුළුවන්ද? ඇත්තටම යන්න බෑ. එහෙමනම් සද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි සද්ධාව කියලා කියන්නේ. අද බොහෝ දෙනෙකුට පින්නතුනේ තියෙන්නේ අපි තෝරාගත්ත එක එක්කෙනා කෙරෙහි තියෙන අවබෝධයන් පිළිබඳවයි ප්‍රසාදේ තියෙන්නේ. අපි ඉතින් අහවල් කෙනාගේ ගෝලයෝ, අහවල් අයගේ ශිෂ්‍යයෝ. අපි එතන ඒ ධර්මයේ තමයි අනුගමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගහනක්වත් නැහැ. ඒක සද්ධාවද? ඒක සද්ධාව නෙවෙයි. බලන්න මේ සද්ධාව තෝරන තැන තෝරන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදය තමයි සද්ධාව කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනි මේ සද්ධාව අපි හොඳට දියුණු කර ගන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදය නිකාම් ඇති වෙනවද? නිකම් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා අපි ධර්මය ඉගෙන ගන්නට ඕන. ධර්මයේ දන්නේ නැත්නම් කොහොමද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තේරුම් ගන්න? එහෙමනම් ධර්මය ඉගෙන ගැනීම තුළින්ම තමයි, ධර්මය ප්‍රගුණ කිරීම තුළින්ම තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට හඳුන ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේක පුංචි දෙයක් කියලා නම් හිතන්න එපා. නිරතුරුවම අහනවනේ සද්ධාව සද්ධාව. ඉතින් මේක මේ ඇයි මෙච්චර කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ කාරණේ නැවත නැවත කියන්නේ සද්ධාව නැතුව නම් මේ ධර්ම ගමන යන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සද්ධාවන්තයාගේ ලක්ෂණ තමයි පින්නතුනි මේ සද්ධාවන්තයා බොහොම සීලවන්තයි. ඒ වගේම දන් දෙන්න හරි කැමති, බණ අහන්න හරි කැමති. සීලවන්තයන් මුණ ගැහෙන්න කැමති. අන්න ඒ අය තමයි ශ්‍රද්ධාවන්තය කියලා කියන්නේ. ඒතර ශ්‍රද්ධාවන්තයා පින්නතුරු නිරතුරුවම බණ අහන්න හරි ආසයි. දැන් බලන්න මම හොඳට බලලා තියෙනවා සමහර දායක පින්නතුරුලා ඉන්නවා. මේ විවේචනයක් කරනව නෙවෙයි. හැමෝටම තේරුම් ගන්නයි මම මේ කියන්නේ. සමහරව ඉන්නවා හරීම හිතවත් ස්වාමීන් වහන්සේලාට. ඇත්තට මේ හිතවත්කම අපට හරි වටිනවා. බොහෝම හිතයිසි. ඉතින් හැමදේම කතා කරනවා. ඉතින් ස්ථානයේ දිනුව පිළිබඳව, ඒ විහාරස්ථානයේ දිනුව පිළිබඳව කතා කරනවා. හැම දෙයකටම උපකාරයි. හැබැයි පින්නතුනේ හැම දෙයකටම උපකාර වුණාට ඒ බාහිර දේවල් හොඳට කතා කරන්න කැමතියි. ඉතින් අපිට ගොඩාක් උපකාර කරන නිසා අපි බොහෝ සෙයින් හිතනවා නේ මේ අයට හොඳට ධර්ම කාරණා කියලා දෙන්න ඕන. අනේ එහෙම බණ කියනකොට මේ ඇත්තන්ට නින්ද යනවා. මම ඒක හොඳටම ප්‍රත්‍යක්ෂවම දැකලා තියෙනවා. මොනවා හරි දෙයක් අපි හිතමු රට ගැන මොකක් හරි වෙන දෙයක් කතා කරා කියලා. පුදුම උද්‍යෝගයක්.
හැබැයි අපි ධර්ම කාරණයක් කිව්වොත් මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. අපි මේක තේරුම් ගන්න ඕනිකොත් ඔළුව කඩා වැටෙනවා. මම ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ මොකද සද්ධාව නැහැ. අවබෝධය පිළිබඳව එහෙම ලොකු ප්‍රසාදයක් නැහැ. එයා හිතන්නේ සමාජ මට්ටමින් අපිට ඉන්න ඉතින් මේ හාමුදුරුවොත් එක්ක හොඳින් ඉන්න ඕන කපටි කමකුත් නෙවෙයි. ඉතින් අර සාමාන්‍ය මට්ටමින් හිතන විදිය. දැන් ගමක පන්සලේ හාමුදුරුවනේ ප්‍රධාන. ඉතින් හාමුදුරුවොත් එක්ක හිතවත් කියන එක ඉතින් ලොකු දෙයක්. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදේ ඇති කරගෙන සංඝය ඇසුරු කරන අය අඩුයි. ඉතින් පින්නතුනි ඒ විදිහට අපි මේ ධර්මයේ තුල ගැවසිලා වැඩක් නැහැ. එහෙම ගැවසෙන්න ගියාම ඇත්තටම කුසල් නෙවෙයි සිද්ධ වෙන්නේ අකුසල්. මොකද හිතවත්කමක් මෙතන තියෙන්නේ. සංඝයා කෙරෙහි වුණත් එහෙම අවබෝධයෙන් ප්‍රසාදයක් නැහැ අපේ හාමුදුරුවෝ කියලා. ඉතින් ඒ තියෙන හිතවත්කම. දැන් එහෙම හිතවත් වුණාම අපේ හාමුදුරුවන්ගෙන් මොන වරද වුණත් කමන්නේ නැහැ කියලා. ඉතින් ඒ தത്വෙට පවා එනවා. ඒක අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම බෑ පින්නතුනේ. දැන් බලන්න අපි ගොඩාක් කාට හරි කෙනෙකුට හිතයිසි වුණාම බැඳුනාම ඒ පුජ්‍යලයාගේ වැරදි අපිට පේනව අඩුවෙන්නේ නේද? මම මේ වැරදි හොයන්න එහෙම කියනව නෙවෙයි. නමුත් මේකෙන් වෙන්නේ දායකයත් අමාරු වැටෙනවා, භික්ෂුන් වහන්සේත් අමාරුවන් වැටෙනවා. ඒ නිසා පින්නතුනේ අපි සැබෑවටම සද්ධාව ඇති කර ගන්නවා නම් හැමදේම හරි පහසුයි. එතකොට අප්‍රමාදීව ඒ කියන්නේ සද්ධාව දැනගත්ත විතරක් නෙවෙයි මේක නිරන්තරයෙන්ම ජීවිතයට කලප ගන්නවා. සද්ධාවන්තයා කරන හැම දෙයක්ම පින්නතුනේ එතකොට බොහොම සක්කච්ඡකාරී. සකස් කරලා දානයක් දුන්නත් පුදුම සැකසීමකින් කරන්නේ සද්ධාවේ මහිමය. පින්කමක් දිහා බලපුවාම මෙයාට සද්ධාව තියෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන්. ඔහේ ආවට ගියාට දාණය දෙනවනම් ආවට ගියාට ඔහේ බණ අහනවනම් සද්ධාව නැහැ. එහෙමනම් මේ සද්ධාව දිනු කරගන්න පුළුවන්නේ ධර්මයේ තුලින්මයි. ධර්මය ශ්‍රවණය කරනකොට ඇති වෙන ප්‍රසාදේ කියා නිම කරන්න බෑ. පින්නතුනේ හැම බණකින්ම අපට සැනසෙල්ලක් ලැබෙන්නේ නැද්ද අහලා ඉවර වෙනකොට? ඇත්තටම පුදුම සැනසෙල්ලක් ලැබෙනවා. දැන් බලන්න අපි උනත් මේ ශාසනයේ සසුන්ගත වුණේ යම්කිසි සද්ධාවකින්. හැබැයි මේ ධර්ම ඉගෙන ගන්නකොට සූත්‍ර දේශනා කියවනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර තිබිච්ච ප්‍රසාදයේ දෙගුණ තෙගුණ වුණා. අහෝ සරුවඥන් වහන්සේ මොන තරම් සත්‍ය ධර්මයක්ද, මොන තරම් විචිත්‍ර ධර්මයක් දේශනා කරලා තියෙන්නේ කියලා හිතා ගන්න බැරි ප්‍රසාදයක් අපට ඇති වුණා. ඒ ප්‍රසාදය නිසා තමයි අපට දැන් මේ මහානකම වුණත් මේ කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් කෙනෙකුට සද්ධාාවක් දෙනු, සද්ධාව නැතුව දන් දෙන්න බෑ, සිල් රකින්න බෑ, භාවනා කරන්න බෑ. මොනවද කරන්න පුළුවන් සද්ධාව නැතුව? මුකුත් කරන්න බෑ. කට්ට කෛරාටික කණ්ඩකණම් කරන්න පුළුවන්. එහෙමනම් පින්නතුනේ අපේ පිළිසරණ අපි හදා ගන්න ඕන නම් මේ සද්ධාව දිනු කර ගන්න ඕන. මේ රංගපෑම් නෙවෙයි. සද්ධාව හොඳට දිනු වුණාම වඳින්නේ බොහෝම සකස් කරන අධ්‍යක උස්සලා පසඟ පිහිටුවලා වඳින්නේ, හදවතින්නේ වඳින්නේ. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන වඳින්නේ. ඒ මොකද යා සද්ධාවන්තේ. එහෙමනම් පින්නතුනි මේ ගමන යන්නට සද්ධාව දිනු කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා අපේ මේ ප්‍රසාදය අපි දැන් ගත්තොත් මේ පුතත්ජන සත්වයෝ එක එක පුජ්‍යලයාට පහදින රූපයට පහදින අවස්ථා තියෙනවා නේද? ශබ්දයට පහදින අවස්ථා තියෙනවා. ඉතින් නොඑක් දෙයට පහදිනවා. හැබැයි අපි අවබෝධයට පහදිනවා නම් ඒ පැහැදීම ලේසියෙන් ගැලවෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ
ඒ අවබෝධය. ඒ කියන්නේ සර්වඥතා ඥානය. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධ ඥාන. ඊළඟට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය සත්වයන්ට අවබෝධ කරපු විදිහ. ඊළඟට උන්වහන්සේ වදාළ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඊළඟට තථාගතයන් වහන්සේගේ අදි සීලය, උන්වහන්සේගේ සීලවන්තකම, ඒ වගේම උන්වහන්සේ පනවා වදාළ විනය ශික්ෂාවල තියෙන පින්නතුනි විනිවිද භාවය, මේවා හිතලා අපිට ප්‍රසාදය ඇති කරගන්න බැරිද? පුළුවන්. සමහර සූත්‍ර දේශනා පින්නතුනි කියවගෙන යනකොට නිින්ද යන්නේ පුදුම විදිහට සද්ධාව වැඩෙනවා. අහෝ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා හිතෙනවා. ඉතින් එහෙමනම් මේ දේශනාව තුළින්මයි අපිට බුදුරජාණන් වහන්සේ හඳුන ගන්නට තියෙන්නේ. ධර්මය දැක්කොත් බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. දැන් බලන්න පින්නතුනි, දැන් අද ලෝකේ බොහෝම ප්‍රචලිත භාවනා වැඩපිළිවෙලක් තමයි මේ ගෝයන්කා භාවනා වැඩපිළිවෙල. ඉන්දියාවේ ගෝයන්කා තුමා ආරම්භ කරපු මේ වැඩපිළිවෙල සමත විපස්සනා මේ භාවනා වැඩපිළිවෙල. අද මුළු ලෝකේම මේ භාවනා මාර්ගය ප්‍රචලිත වෙලා තියෙනවා. එතකොට පින්නතුනි, මෙතනදී අපි දැකපු දෙයක් තමයි සමහර අරාබි රටවල් වල පවා මේ සෙන්ටර්, මේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ඒකේ ප්‍රතිපත්තියක් තියෙනවා. ලෝකේ හැම ජාතියක්ම හැම ආගමකම කෙනෙක් මේ භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ හිතට සැනසෙල්ලක් හදාගන්න. ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථාන වල බුද්ධ ප්‍රතිමා නැහැ. මේක පාරම අන්‍යාගම් කෙනෙකුට ප්‍රතිමාවක් දැක්කොත් හිතට හරි නැහැ. ඉතින් කොහොම හරි මේ ස්ථානවල පින්නතුනි බුද්ධ ප්‍රතිමා නැහැ. ඒගොල්ලෝ එනවා හිතට සැනසෙල්ලක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ භාවනා කර්මස්ථාන ප්‍රගුණ කරනවා. ගෝයන්කා තුමා බුරුමෙට ගිහිල්ලා තමයි මේ භාවනා මාර්ගය ඉගෙන ගත්තේ, ප්‍රගුණ කළේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතිය මුල් කරගෙන මේ කමඨහන් දියුණු කරනවා. ඉතින් කාලයක් දියුණු කරනකොට පුදුම ප්‍රසාදයක් ඇති වෙනවා මේ වැඩපිළිවෙල පිළිබඳව. මොකද අර හිතේ තිබිච්ච දාහය නැති වෙලා යනවා. අර තිබිච්ච වෙහෙසකාරී ගතිය නැති වෙලා පුදුම විවේකයක්, සැනසෙල්ලක් Tamanටම ලැබෙනවා. ඉතින් මේකේ පින්නතුනි වාර කීපයක් මේ පාඨමාලාවලට සම්බන්ධ වෙනකොට මේගොල්ලන්ට තේරෙනවා මේ කාගේවත් වැඩපිළිවෙලක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙලක්. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. බලන්න. එතකොට දැන් බලන්න අපේ වාසනාවට අපිට බුද්ධ ප්‍රතිමාවක් දැක්කත් පුංචි කාලේ ඉඳලා ප්‍රසාදයක් ඇති වෙනවා. හැබැයි පින්නතුනි අර අයට එහෙම අවස්ථාවක් නැහැ. නමුත් ඒ අය ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. එහෙම කී දෙනෙක් පින්නතුනි මේ ලංකාවේ ඉන්නවද විදේශක ස්වාමීන් වහන්සේලා? ලෝකේ හැමතැනම ධර්මය තුළින් තමයි ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ. අද ඔය නොයෙක් රටවල් වල අය තරුණයෝ පැවිදි වෙලා මේ සසුන් ගුණ පිළිවෙත් පුරනවා. එනිකම්ම ගතානුගතික වාපු ගමනක් නෙවෙයි නේද? ගතානුගතික වාපු ගමනක් නෙවෙයි. කෙලින්ම ධර්මයට පැහැදිලා ඒ තුළින් බුදුරජාණන් වහන්සේ හඳුනගෙන ඒ ප්‍රසාදයට පැහැදිලා සසුන්ගත වෙච්ච අය. එහෙමනම් මෙන්න මේ සද්ධාව හොඳට දියුණු කරගන්නට ඕන. ඒක අත්‍යවශ්‍යයි අපේ ජීවිතයට මේ ධර්මයෙන් රැකවරණය හදාගන්න. ඊළඟට පින්නතුනේ දැන් මෙතන කියන්නේ අපි කෙලින්ම රැකවරණය ගැන. ආරක්ෂා කර ගැනීම පිළිබඳව. නැත්තම් මේ ජීවිතය මේ කෙලෙස් නිසා අපේ ජීවිතේ මොන පැත්තට හැරෙනවද කියලා කියන්න බෑ. එහෙමනම් මුලින්ම සීලවන්තකම සකස් වෙන්න බෑ. ඉතින් අංක 1ට සද්ධාව හැදුනා. ඊළඟට පින්නතුනි අපට තියෙන්න ඕනේ ලැජ්ජාව.
මේ ලැජ්ජාව කියලා කියන හිරිය ගැන අහලා තියෙනවනේ හිරියොත්ප්ප දෙක. ඒකෙ මෙතන ලැජ්ජාව කියන්නේ හිරි. ලැජ්ජාව අපට තියෙන්න ඕන අකුසල වලට. අද ලෝකේ ගත්තාම අපි අපේ මේ රට ගමු බෞද්ධයෝ කියන නාමයෙන් ඉන්න සැබෑම සද්ධාවන්තයෝ නෙවෙයි නමුත් බෞද්ධ. බලන්න අපි මේ වෙන අය ගැන කතා කරන්න කලින් අපේ අය පිළිබඳව අපි කතා කරන්න එපා නේද? ඉතින් එහෙම බෞද්ධ විච්ච අය කොච්චර ඉන්නවද මේ ලැජ්ජාව නැති අය? ලැජ්ජාව කියලා කියන්නේ මේ කෑම ටිකක් කන්න කෙනෙකුට ඒ කෑම කන්න ලැජ්ජාව නෙවෙයි. Taman දන්න දෙයක් ඉදිරිපත් කරන්න කිව්වම කතාවක් පවත්වන්න කිව්වහම ලැජ්ජාව වෙන එක නෙවෙයි මෙතන ලැජ්ජාව කියන්නේ. ලැජ්ජාව කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජයි. දැන් බලන්නකො පින්නතුනේ අර මුලින් කියාපු ලැජ්ජාව තියෙන උදවිය කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජ නැහැනේ. එහෙම අය හම්බෙලා නැද්ද? කොච්චර ඉන්නවද සමාජයේ එහෙම අය නේද? දැන් බලන්නකො පින්නතුනේ තමන් කරන වැරදි මං අරක කරා මේක කරා හොරකම් කරපුවා උදාරුවට කෙනා ඉන්නවනේ මම මෙහෙමයි උපක්‍රමශීලීව ගත්තේ වට ක්‍රම තියෙනවා කියලා කරපු හොරකම පිළිබඳව කතා කරනවා. ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැනේ. ඊළඟට කාව හරි රවට්ටන්න කියපු බොරුව. ඉතින් ඒ කෙනා රැවටුණා නම් මෙයාට හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. මිනිහා වුණා. මං එක බොරුවයි කිව්වේ. ඉතින් ඒක අනිත් අයට කියනවා. ඊළඟට කියපු කේලමක් නැත්තම් කාට හරි පරුස වචනෙන් බැන්න කියලා හිතන්නකෝ. පින්නතුලට ඔය අත්දැකීම් නැති. ඒ බැනපු පරුස වචනේ පුනපුනා කියනෝනේ හැමෝටම මං අහවලාට මෙන්න මෙහෙමයි කිව්වේ කියනවා. ඊළඟට කරන විහිළු කතා හැම තැනම ඉතින් හිස් වචන. ලැජ්ජාවක් නැහැ. මහ ලොකුට ඒවක් කියක් දඟලනවා. ඊළඟට බලන්න තමන් බොන ප්‍රමාණය. අපි මම භාගයක් බිව්වා මම බෝතලයක් බිව්වා. මට ඉතින් ඔය වගේ පොඩ්ඩක් බිල බෑනේ. දන්නවනේ අපි හැටි ඔහොම කියන මිනිස්සු ඉන්නවනේ. ඉතින් ලැජ්ජාවක් තියනවද? ලැජ්ජාව අසලකවත් නැත. ලැජ්ජාවක් තියනවා කියන්න බෑ. බලන්න කයෙන් වචනයෙන් වැරදි සිතින් වැරදි කරලා ඒවා කියා දඟලනවා. අන්න ඒක තමයි ජීවිතේට හදාගන්න ඕනේ මෙන්න මේ ලැජ්ජාව. ඒතර ලැජ්ජාව කියලා කියන්නේ මොකද්ද? කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජයි. ඉතින් අපේ ජීවිතයට එකතු වෙන්නේ නැතුව කොහොමද ඉතින් මේක රැකගන්නේ? රැකගන්න විදිහක් නැහැ. ඊළඟට පින්නතුනේ ඒකටම සම්බන්ධයි ඔත්තප්පය. හිරි ඔත්තප්ප කියන දෙක ලෝකපාලක ධර්ම දෙකක් හැටියටනේ පෙන්වන්නේ. ඔත්තප්පය කියලා කියන්නේ මොකද්ද? ඔත්තප්පය කියලා කියන්නේ බය. බය කිව්වහම මේ ඔය නොයෙක් දේවල් වලට හොල්මන් වලට තියෙන බය නන් නෙවෙයි. මෙතන බය කියලා කියන්නේ කයෙන් වචනෙන් සිතින් පවා වැරදි කරන්න බයයි. දැන් එහෙම උදවිය ඉන්නවා මම මේ කියන්නේ හැමෝම බය නැහැ කියලා. සමහර අය හරීම බයයි වැරදි කරන්න. කොච්චර බය මිනිස්සු ඉන්නවද? එහෙම ලොකු දෙයක්. සමහරුන්ට පින්නතුනි එහෙම බයක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. ඒගොල්ලෝ හිතන්නේ මේක විපාකයක් ආයිතියි කියලා. ආයි උපදිනවා කියලා හිතන්නේ මේ ජීවිතේ විතරයි. ඉතින් බයක් ඇති වෙයි. ඕන කෙනෙකුට පීඩාවක් කරන්න, කරදරයක් කරන්න, හොරකමක් කරන්න, කෙනෙකුට හිංසාවක් කරන්න කෙනෙක් බය නැහැ. දැන් අපි වුණත් හිතන්නකෝ නැවත උප්පත්තියක් නැත්තම් අපි මේ විදිහට බණ අහලා වැඩක් නැහැනේ. මේ ජීවිතේ ඕන විදිහට ගත කරා. ඉතින් මැරිලා ගියා. එතනින් ඉවරයි. එහෙම ඉවර වෙන්නේ නැහනේ. ඉවර වෙන්නේ නැති නිසා මේක ඉතින් කෙලවරක් නැතුව මේ ගමන යන නිසා තමයි අපිට ධර්මය ඕන කරන්නේ. මෙතනින්ම මේ ජීවිතේ ඉවරයි නම් අපිට මෙච්චර මෙහෙම මහන්සි වෙන්න දෙයක් නැහැ.
අප්‍රමාදීව කටයුතු කරන්න දෙයක් නැහැ. අපි දැන් පින්නතුනේ මේ අප්‍රමාදීව මේ කටයුතු කරන්නේ ඇයි? ඉතින් මේක කෙලවරක් දකින්න. මේ ප්‍රමාදය කියන එක පින්නතුනේ අර දැන් අපි ගඟකට බැස්සොත් ගඟ පහළට ගලාගෙන යන වේගයෙන්. ඉතින් බහින්න විතර නෙවනේ පහළට ආය අමුතුවෙන් පීනන්න උත්සාහයක් ඕනද නැහැ නිකම්ම යනවා. හැබැයි ඒ ගඟේ උඩට පීනන්න උත්සාහ කරන්න ඕන. පුදුම උත්සාහයක් තියෙන උත්සාහය අතහැරපු ගමන් පහළට යනවා. හැම වෙලෙම ඉතින් අතපය ගහ කොහොම හරි දඟලන්න ඕන උඩට පීනන්න. එහෙම නැත්නම් ඉතින් මුහුද දක්වාම ගහගෙන යනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ උඩුගම් බලා යන ගමනක් අපි මේ කියන්නේ. මොකද අපිට අනිත් පැත්තම තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ පැත්ත 아무තු දැන් අපි උපතක් තියනවා කියලා හිතුවත් නැහැ කියලා හිතුවත් මොන දෘෂ්ටිය තිබ්බත් උපදිනෙක උපදිනවනේ නේද? ඒක නවත්තන්න බෑ. ඉතින් ඒ වගේ තමයි පින්නතුනේ මේ සසර ගමන ඒක කොහොම හිතෙබ්බත් ඒක ගලාගෙන යනවා. හැබැයි සසරෙන් එතර වෙන කෙනාට තමයි බොහොම කැපවීමෙන් උනන්දුවෙන් මේ වැඩේ කරන්න ඕන බොහොම සිහියෙන්. එහෙනම් අපට බය ඇති කරගන්න කොහොමද පුළුවන්? පින්නතුනි බය ඇති කරගන්න කොච්චර ක්‍රම තියෙනවද? ක්‍රම කියලා කියන්නේ මේ අපිට දකින්න එදිනෙදා දකින්න අත්දැකීම තමයි. ඒ කියන්නේ පින්නතුනි දැන් බලන්න අපිට දකින්න ලැබෙනවනේ අංග විකලය. හිතා ගන්න බැරි විදිහට අතපය පිහිටලා තින්නේ. කෝටු කෑලි වගේ. ඒවා සමහරුන්ට අතපය නැහැ, කකුල් නැහැ. ඉතින් මේවා දැක්කහම අපි ඒවට අපහාස කරනව නෙවෙයි. ඒවා දැකලා අපි කල්පනා කරන්න ඕනේ අනේ සංසාරේ ස්වභාවය මේකයි. මෙහෙම වුණේ ඇයි? මෙහෙම වුණේ ප්‍රාණඝාත කළා, සත්ත්ව ඝාතනය කළා, සතුන්ට හිංසා කළා. අන්න ඒ නිසා වෙච්ච දේ තමයි මේ. ඉතින් බය ඇති කරගන්න බැයිද? පුළුවන්. දැන් බලන්න නාන්න නැතුව ඇඳුම් සෝදන්න නැතුව කොණ්ඩේ හැඩපළු ගෙතිලා පාරවල් වල කොච්චර හිඟා කනා ඉන්නවද? ඒ අයට අපි සංග්‍රහ කරන්න ඕන. නමුත් ඒ අය දැකලා අපිට බයක් ඇති කරගන්න බැයිද? පුළුවන්. අනේ දැන් මේ ඉන්න තැනක් නැතුව, අඳින්න වස්ත්‍රයක් නැතුව, පිරිසුදුකමක් නැතුව මේ තැන් වල වැටි යාඥා කර ඉල්ල මේ කණ්ඩ සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? සතර හොරකම් කළා. බය ඇති කරගන්න බැයිද? පුළුවන්. දැන් බලන්නකො පින්නතුනි මේ ලෝකේ කොච්චර ඉන්නවද පින්නතුනි ඔය අමුතු විදිහේ අය. කියන්නේ ගැහණියෙකුත් නෙවෙයි, පිරිමියෙකුත් නෙවෙයි. එහෙමයි ඉන්නව නේද? අර පණ්ඩකයෝ කියලා කියන්නේ. එහෙම අය ඉන්නවා. එහෙම අය නැහැ කියන්න බෑ නේද? එහෙම අය ඉන්නවා. එහෙම අය දැක්කහම හිතන්න ඕනේ අනේ මේ කාමයේ වර්ධව හැසිරීලා මේ මෙහෙම වෙලා තියෙන්නේ. බය ඇති කරගන්න බැයිද? පුළුවන්. කොච්චර ඉන්නවද පින්නතුනි බොරු කියන අය? ඒ බොරු කියන අය ඒ බොරු කියන කේ විපාක හැටියට ගොළුව වෙලා උපදිනවා. කතා කරගන්න බෑ. සමහරු කතා කරත් ඒ වචන හඬවල් අහන්න හිතෙන්නේ නැහැ. එහෙම තියෙනවනේ සමහර හඬවල්. ඒ මොකද ඒ වචී සුචරිතේ පුරුදු කරලා නැහැ. ප්‍රධාන වශයෙන් ඉතින් ගොළු වෙන එක තමයි වෙන්නේ. අපායේ ගිහිල්ලා අවශේෂ විපාක හැටියට ගොළු වෙනවා. කතා කරගන්න බෑ. ඉතින් බය ඇති කරගන්න පුළුවන්. සමහරු ඉන්නවනේ කොච්චර ඉන්නවද පින්නතුනි උමුතු අය පාරවල් වල පිස්සු හැදිච්ච අය කොච්චර ඉන්නවද? ඉගෙන කියා ගන්න බැරි උගත්කමක් ඇති කරගන්න බැරි අය කොච්චර ඉන්නවද? ඉතින් අපිට බය ඇති කරගන්න බැරිද? පුළුවන්. ඇයි මෙහෙම වුනේ? එහෙම වෙන්න හේතුව තමයි සසර. ඒ අය පින්නතුනි මත් වතුර බිවවන්න බය ඇති කරගන්න පුළුවන්. ඔය විදිහට හැම අවස්ථාවකම මේ අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න හැම අවස්ථාවක්ම බියක් හැටියට දකින්න පුළුවන් නම් ඒක අපට කොච්චර රැකවරණයක්ද? එහෙනම් දැන් කරුණු තුනක් කියුවා. ලැජ්ජා, බය, හිරි, ඔත්තප්ප. ඊළඟට පින්නතුනි තව දෙයක් අවශ්‍යයි.
ඒ තමයි ධර්මඥානය. නැත්තම් අපි ඒකට කියනවා බහුසුතකම. ධර්මයේ හොඳට අහන්න ඕන. දැන් පින්නතුල්ලා බොහොම සතුටු වෙන්න ඕන. දැන් මේ බණ අහන්න ලැබෙනවා කියන්නේ මේක පුංචි දෙයක් නෙවෙයිනේ. දැන් මේ නිරතුරුවම පින්නතුනි බණක් ඉවරණයකට බණක්. ඉතින් මේක නම් මහ පුදුම කාලයක්. කොච්චර වටිනවද බලන්න මේ බණ අහන්න ලැබෙනවා කියන්නේ. ඉතින් මේ බණ අහන්න අපේ සිත නිවෙනවනේ. අපිට සැනසෙල්ල ලැබෙනවනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයනේ මේ මෙනෙහි කරන්නේ. ඉතින් එහෙමනම් මේ ධර්මය හොඳට අහන්න ඕනේ, මතක තියාගන්න ඕනේ, දරා ගන්න ඕන. මේ ධර්මයේ පිළිබඳව ගැටලු තියෙන निराකරණය කරගන්න ඕනේ. කොටින්ම මේ බහුසුතකම ඇති කරගෙන විසරදෙක් වෙන්න ඕනේ ධර්මයේ පිළිබඳව. එහෙම වුණොත් අපට විශාල සැනසෙල්ලක්. මහා රැකවරණයක්. ඒ රැකවරණය අපි හදා ගන්න ඕන. හදාගත්තේ නැත්නම් ඉතින් සසර අර පහළට ගලන ගඟ වගේ සසර පුරාම ඔහේ යන්න පුළුවන්. එහෙනම් මේ ධර්මය හැමදාම ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. කල්ප කෝටි සත සහස්ස ගණන් කාලයක් ධර්මය නැතුව ලෝකේ තියෙනවා. ධර්මය කියන එක හරි දුර්ලභයි. ශ්‍රී සද්ධර්මය. පින්නතුනි ලෝකේ අපි ගත්තාම මේ ලෝකයට සාපේක්ෂව ධර්මය ලැබෙන්නේ තාම කෙටි කාලයක්. ඉතින් එහෙමනම් දැන් අපි දැන් මේ ඉන්න කාලය කොච්චර වටින කාලයක්ද? බණ අහන්න ලැබෙනවා. ධර්මය ඉගෙන ගන්න තැන් වල දහම් පන්ති තියෙනවා. පොතපත බොහෝම සුලභව තියෙනවා. ඒ වගේම ධර්මඥානයේ භාවනා ඥාන තියෙන දේශකයෝ ඉන්නවා. මොනවද අපිට මේ පැත්තෙන් අඩු? හැම තැනම පින්නතුනේ මේ ධර්මය පිළිබඳව අපට කරුණු දැනගන්න අවස්ථාව අද තියෙනවා. ඇත්තට මේක කියා නිම කරන්න බෑ මේකේ වටිනාකම. එහෙනම් මේ බහුසුතකම ඇති කර ගන්න ඕන. සමහර අය නම් කියනවනේ ඉතින් ඒවා පින්නතුනි ගණන් ගන්න එපා. ඒවා ධර්මයට ගැලපෙන දේවල් නෙවෙයි. සමහරු කියන්නේ ඔය ධර්ම ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය කොහොම කරගෙන යනකොට අවබෝධ වෙයි. ඔන්න ඕ වගේ කතා කියන අය ඉන්නවා. හැබැයි පින්නතුනි ඒ කතා අහලා අපට කවදාකවත් යහපතක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ හැම දිනාටම සැනසෙල්ල පිණිස ඒ වගේම මේ දුක අවබෝධ කරගන්න ඒ වගේම සමුදය ප්‍රහාණය කරන්න නිවන සාක්ෂාත් කරන්න මාර්ගයේ වඩන්න මේ කියලා දෙන ශ්‍රී සද්ධර්මය අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ බහුසුතකම තියෙන්න ඕන. බහුසුතකම නැත්තම් භික්ෂුවකට හරි ගිහියෙකුට හරි කාට වුණත් මේ ධර්මඥානය නැත්තම් මොනවද අපි පුරුදු කරන්නේ? දැන් බලන්න ධර්මඥානය නැති කෙනෙකුට කෙලෙස් හිතට එනකොට කෙලෙස් ගලාගෙන එනකොට ඒ කෙලෙස් වලට යට වෙන්න තමයි වෙන්නේ. හැබැයි ධර්මය දන්න කෙනාට වහාම ඒ ධර්මයේ තුලින් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. එහෙනම් අපේ දහම් ගබඩාව හොඳට පිරෙන්න ඕන. රාගය ආවොත් අවශ්‍ය බෙහෙත තියෙන්න ඕන. ද්වේෂය ආවොත් අවශ්‍ය බෙහෙත තියෙන්න ඕන දේශේ පාලනය කරන්න. ඊළඟට මාන්නය ආවොත් මාන්නේ පාලනය කරන්න බෙහෙත අපි ළඟ තියෙන්න ඕන. ඊළඟට හිත විප්සිත වෙලා විසිරීලා දඟලන අවස්ථාවක අපි ළඟ බෙහෙත තියෙන්න ඕන. ඊළඟට ආත්ම සංඥාව වැඩි වෙන වෙලකට අපි ළඟ බෙහෙත තියෙන්න ඕන. ඒ බෙහෙත් මේ ධර්මයේ තුල තියෙනවා. ඒ කියන්නේ ධම්මෝසද කියලා කියන්නේ. ධම්මෝසද සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් මේ ලෝකේ නැහැ. ඒ ඖෂධය පානය කරන්න කියනවා. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාම මේක තේරුම් ගන්න. ධර්මය දන්නවා කියලා කියන්නේ ඇත්තටම මහා පිළිසරණක්. රැකවරණයක්. ඒ නිසා පින්නතුනි ධර්මයේ ඉගෙන ගන්න කවදාකවත් මැලි වෙන්න නම් එපා. එහෙම මැලි වුණොත් ඒක ඉතින් ඒකේ වචන වලින් කියන්න බෑ ඒකේ තියෙන අපරාධය.
ඒ නිසා අපේ පින්නතුල්ලාට මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට ඕන. එතකොට දැන් පින්නතුලට තේරෙනවා ජීවිතේට ආරක්ෂාව හදාගන්න ඕනි කාරණා දැන් කීයක් කියුණාද? 4යි. පළවෙනි එක කිව්වේ මොකද්ද? සද්ධාව. ඊළඟට ලැජ්ජාව, බය. 4වෙනි එක ධර්මඥානය නැත්තම් බහුසුතකම. ධර්මයේ පිළිබඳව තියෙන ඒ දැනුම. පින්නතුනේ දැනුම තිබ්බාම කොහෙන් හරි ගැලවිලා බේරිලා ඉස්සරහට එන්න පුළුවන්. ඊළඟට අපේ ජීවිතයට ආරක්ෂාව හදලා දෙන තවත් කාරණයක් තමයි වීරිය. වීරිය කියලා කියන්නේ ඇත්තටම පින්නතුල අහලා තියෙනවා සතර සම්මා ප්‍රධාන වීරිය. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ වීරිය කියන එක කී තැනක සඳහන් වෙනවද කියලා පින්නතුල හිතලා බලන්න. විරිය එකම විරිය චෛතසිකය නෙමෙයි. මේක විවිධ විදිහට සඳහන් වෙනවා. දැන් බලන්න මේ 37ක් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුලින්ම දැන් අපි ගත්ත සතර සම්මා ප්‍රධාන එතන සම්පූර්ණම තියෙන වීරිය. ඊළඟට පින්නතුනි 이르දිපාද කියලා 4ක් තියෙනවා අහලා තියෙනව නේද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඒතර විරිය කියලා කියන්නේ ඇත්තට මෙන්න මේ වීරියට එතන 이르දිපාදවල විරිය 이르දිපාදයක් හැටියට දේශනා කරනවා. ඊළඟට විරිය ඉන්ද්‍රියක් හැටියට දේශනා කරලා තියෙනවා. ඊළඟට වීරිය බලයක් හැටියට දේශනා කරලා තියෙනවා. මේකම බෝධිපාක්ෂික ධර්ම 37. ඊළඟට බලන්න පින්නතුනි වීරිය ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා වායාම කියලා තියෙනෙත් මේ වීරිය. බොජ්ජංග ධර්ම 7 විරිය සම්බොජ්ජංගය කියලා බොජ්ජංගය අවබෝධයට අවශ්‍ය අංගයක් හැටියටත් මේක දේශනා කරනවා. එහෙමනම් පින්නතුලට තේරෙනවා වීරිය කියන එක කොච්චර අවශ්‍යද කියන එක නේද? වීරිය අත්‍යවශ්‍යයි මේ ගමනට. ඒක අපේ පින්නතුල හොඳට මතක තියාගන්නට ඕන. එතකොට දැන් වීරිය කියන එක අපි ටිකක් තේරුම් ගමු. වීරිය කියලා කියන්නේ පින්නතුනි මේකත් ඇත්තටම ජීවිතේට අපි වීරිය දැනගත්තට වැඩක් නැහැ. මේක ගැලපෙන්න ඕන. අකුසලයක් එනකොට දැන් නූපන් අකුසලයක් නූපදවා ගන්න. අපිට වීරියක් තියෙන. දැන් අකුසල ඇති වෙලා නැහැ. ඇති වෙන්න කලින් අපි දැන් බොහොම වීරියෙන් ඉන්නේ. ඒ කියන්නේ සිහියත් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. ඊළඟට උපන් අකුසල් ප්‍රහාණ අපි හිතමු අකුසල් සිතක් ඇති වුණොත් වහාම ඒ අකුසල් සිත අයින් කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඒ හැකියාවට තමයි වීරිය කියලා කියන්නේ. ඊළඟට නූපන් කුසල් උපදවා ගන්න. දැන් කුසල් නැත්තම් කුසල් උපදවා ගන්න ශක්තිය තියෙන්න ඕන. ඕනම අරමුණකදී. ඊළඟට පිළිතුරු උපන් කුසලයේ තහවුරු කරගන්නත් මේ වීරිය තියෙන්න ඕන. සාමාන්‍ය ලෞකික දිනුව සඳහා වුණත් මේ වීරිය අවශ්‍යයිනේ. විශේෂයෙන් මෙතන කියන්නේ අකුසල ප්‍රහාණය කරන්නත් කුසල උපදවා ගන්නටත් ඒ කරන තියෙන උත්සාහය තමයි වීරිය කියලා කියන්නේ. මේ වීරිය නැතුව නම් යන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් අපි හිතමු දැන් මේ පින්නතුල්ලා දැන් තමන්ගේ නිවෙස් වල ඉඳගෙන මේ බණ ටික අහනවා. පින්නතුනේ මේ බණ ටික අහන්න වීරියක් තියෙන්න එපා නේද? වීරිය නැත්තම් ඔන්න ටීවී එක දිහා බලාගෙන ඉතින් අහගෙන ඉන්නවා. හැබැයි හිත තැන් වල එහාට යනවා මෙහාට යනවා නේද? කුස්සියට යනවා. ඉතින් එහෙම තමයි ගිහි පින්නතුන්ලාට සම්බාධක වැඩි. නමුත් පින්නතුනේ හිත සිහිය හොඳට තියාගත්තොත් බණ ටික හොඳටම හිතට ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒක තමයි වීරිය කියලා කියන්නේ. දැන් අපි හිතමු අපිට කොහේ හරි තැනකට ගියාම වැඩසටහනකට ගියාම එතන කාගේ හරි දෝෂයක් පේනවා නම් අන්න වීරිය බිඳුයි. ඊළඟට ලැබිච්ච කෑම ගැන දෝෂයක් පේනවා නම් වීරිය බිඳුයි.
කාගේ හරි ඇදයක් කොදයක් පේනවනම් පේනවා කියලා කියන්නෙම වීරිය. වීරිය නෑ. වීරියක් තියෙනවනම් ඒවා අදාළ නෑ. ඒවා අපිට වැඩක් නෑ. ආවේ කුසල් වඩන්. අප්‍රමාදීව කාලය ගත කරන්න ආවේ. සිහියෙන් නුවණින් කාලය ගත කරන්න ආවේ. වැරදි හොයනවා කියලා කියන්නෙම පින්නතුනි ප්‍රමාදේ. අන්න ඒක මතක තියාගන්න. මේ වටිනා කාලයේ මේ වැඩක් නැති දේවල් වලට හොයා අපි හිතන්නේ වංචනික වශයෙන් මම මේ කරන්නේ ලොකු දෙයක්. මේ සාසනය රැකගන්නයි මම මේවා කරන්නේ. මේ ස්ථාන රැකෙන්න ඕන. නැත්තම් කොහොමද මේවා කරන්නේ? උහුම තමයි ඔය එන්නේ. හැබැයි ඌවට අහු වෙන්න එපා. තමන්ගේ වැඩේ තමන්ට කරගන්න පුළුවන් නම් කාගේවත් තියෙන දේවල් කාගේවත් තියෙන අඩුපාඩු ඇඳුම් වල තියෙන අඩුපාඩු ඊළඟට එක එක්කෙනාගේ කතාවේ තියෙන අඩුපාඩු ඔය ඕවා පේනවා කියලා කියන්නේ එයාට වීරිය නැහැ. එහෙනම් වීරිය කියලා කියන්නේ වෙනම දෙයක්. මේක චෛතසිකයක්. ඊළඟට පින්නතුනි අපේ ජීවිතයට ආරක්ෂාව හදාගන්න අවශ්‍ය කරන ධර්මයක් තියෙනවා. ඒක තමයි සතිය. ඒ කියන්නේ සිහිය. පින්නතුනි සිහිය කියන එක පිළිබඳවත් අපේ පින්නතුලාට අත්දැකීම් තියෙනවා. සිහිය තියෙනවා නම් අකුසල් සිද්ධ වෙනවද? නැහැ. සිහිය තියෙනවා නම් නැත්තම් මේ සතිය තියෙනවා නම් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අසතිය තියෙනවා නම් උන් අකුසල් සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? සතියද අසතියද? අසතිය තියෙන්නේ. සිහිය නැහැ. තමන් මොනවා හරි කියන්න යනකොට මොකද්ද කියන්නේ කියලා ඒක කුසල්ද අකුසල්ද කියලා සිහියක් නැහැ. තමන් කයින් මොනවා හරි වැඩක් කරනකොට ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා මෙනෙහි කරන්න ශක්තියක් නැහැ, සිහියක් නැහැ. ඊළඟට හිතින් හිතනකොට පවා ඔහේ ඇයි මොකද මතක නැහැනේ. ඉතින් කරන්න ඕන දේත් කරනවා, ඕන නැති දේත් කරනවා. කිසිම ප්‍රමිතියක් නැහැ. ඔහේ ඉතින් හිත හිතා ඒවා කුසල්ද අකුසල්ද කියලා කිසිම මෙනෙහි කිරීමක් නැහැ. ඒ සිහිය නැහැනේ. එහෙමනම් මේ සිහිය කියන එක තථාගත ශ්‍රාවකයෙකුට අත්‍යවශ්‍ය දෙයක්. ඒකනේ දැන් සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ මොකද්ද? සතිපට්ඨාන. සිහිය දියුණු කරනවා. එහෙමනම් මේ සිහිය දියුණු කරන කෙනාට පින්නතුනි කුසලය අකුසලය හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න අපි සිහියෙන් විනාඩි 5ක් හිටියා කියන්නේ ඒක අරමුණක. අපි හිතමු ආනාපාන සති අරමුණේ කියලා. හුස්ම රැල්ල දිහා බලාගෙනම හිටියා. හුස්ම ගත්තේ හුස්ම හෙළුවේ දෙකම සිහියෙන්. සිහියෙන් ඒ වැඩේ කරපුවාම හුස්ම ගැනීම පාව. එතන අකුසල් වැඩෙනවද? නැහැනේ. එතන පින්නතුනි රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. එතන තියෙන්නේ එහෙනම් මොනවද? මොනවද තියෙන්න එපේ. එතන තියෙන්නේ පින්නතුනි රාග, දේශ, මෝහ නැත්තම් එතන තියෙන අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්. එහෙමනම් මේ සිහිය දියුණු කරන්න ඕන. අපි භාවනා කරනවා කියලා කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මේක දියුණු කරන්න ඕන, පරිපූර්ණ කරන්න ඕන. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සීය කායගත සතිය. උන්වහන්සේ භාවනා 14ක් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තින මේ කායානුපස්සනාව යටතට. ඉතින් මේවා පිළිබඳව සිහිය හොඳට දියුණු කරන්න ඕනේ. භාවනා කරනවා කියලා වෙන වෙන දේවල් කරන්නේ නැහැ. ඇත්තටම බලපුවාම හොඳට කර්මස්ථාන පරිශීලනය කරලා වෙන මොකුත් නැහැ. තියෙන්නේ සිහියම දියුණු කරන එක. ඉතින් එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම තේරුම් ගන්න සිහිය තියෙන්න ඕන. දැන් බලන්න කෙලස් පාලනය කරන්න සිහිය එපයි. දැන් අතුලට කෙලස් ගන්න නැතුව ඉන්න තර දොරට පාලකයෝ වගේ සිහිය තියෙන්න ඕන. කෙලස් ඇතුළට ගියාම ඒවා අයින් කරන්න සිහිය තියෙන්න ඕන. අයින් කරනකොට ඇතුළ ටිකයි පිට ටිකයි එහෙම බෑ. මුළු සියලු කෙලස් ප්‍රහාණය කරන්න සිහිය තියෙන්න ඕන. නැත්තම් බෑ. ඊළඟට පින්නතුනි කෙලස් එනේන පාරට අයින් කරන්න. මොකද එක පාර මේක නැති වෙන්නේ අපිට ඕනකම තිබ්බට මේ කෙලස් කියන්නේ සතර පුරාම අපේ සිත් තුළ තිබිච්ච දේවල් නේ. මේවා බහැර කරන්න අපි
එන පාරට බැහැර කරන්න ඕන. ඒකට සිහිය තියෙන්න ඕන. සිහිය නැත්තම් දන්නේ නැහැ කෙලෙස් ආවද නැද්ද කියලා. එහෙමනම් පින්නතුනි සිහිය කියන එකත් අත්‍යවශ්‍යයි අපේ ජීවිතයට පිළිසරණ හදාගන්න. ඊළඟට ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම මාතෘකා කරපු සූත්‍ර පාඨෙම කියුනේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට අවබෝධයක් තියෙනවා අන්න නියම ප්‍රඥාව. මෙතන මේ කියන්නේ සල්ලි හම්බ කරන්න නැත්නම් වෙන උපක්‍රමශීලීව වැඩ කටයුතු කරන්න තියෙන නුවණට නෙවෙයි. ඒවත් ඉතින් ගිහියෙක් හැටියට තියෙන්න ඕන යම් කිසි මට්ටමකට ධාර්මික විදිහට. හැබැයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ කොටින්ම ඇතිවීම පිළිබඳව නැතිවීම පිළිබඳව තියෙන අවබෝධය. යමක් හටගත්තා නම් ඒක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඕක තමයි ස්වභාවය. උපදිනවා නැති වෙනවා. දැන් බලන්න අපේ මේ ශරීර කූඩු වුණත් මොනතරම් විපරිණාමයකට දැන් ලක් වෙලා තියෙනවද? පුංචි කලෙලකින් මේක ආරම්භ වුණේ. දැන් කොහොමද ඉතින් මේක ක්‍රමානුකූලව වයසට යනවා. ඉතින් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම තමයි පින්නතුනේ මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රඥාව බොහොම විස්තරව අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේ දේශනාවට සෑහීමටපත් වෙන්න පුළුවන් මේ ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට තියෙන අවබෝධය. කොටින්ම අපි මැරෙනවා කියන සංඥාවත් අපිට තියෙන්න එපයි. එහෙම තියනවා නම් ඇත්තටම එයා ඥානවන්තයෙක්. එතකොට දැන් බලන්න දැන් මෙතන කරුණු 7ක් කියවුණා. මොනවද? ජීවිතේට ආරක්ෂාව හදලා දෙන මේ කාරණා 7 ජීවිතේ කිසිම දවසක අමතක නොවන හැටියට මතක තියෙන්න ඕන. මොකද මේ වාගෙන් තමයි අපේ ජීවිතය ආරක්ෂා වෙන්නේ. එහෙමනම් ඒ කාරණා 7 නැවත අපි මතක තියාගමු. පළවෙනි එක සද්ධාව. ඇති කරගන්න අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ධර්මයේ පරිශීලනය කරනවා නම් ධර්මයේ අවංකවම අහනවා නම් පොතපත කියවනවා නම් මේ සද්ධාව ඇති කරගන්න පුළුවන්. ඊළඟට කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජා වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ. කරුණු 3යි. ඊළඟට හොඳට ධර්මඥානය ඇති කරගන්න ධර්මයේ මතක තියාගන්න ඕන. බහුසුතකම. ඊළඟට පින්නතුනි වීරිය අකුසල යටපත් කරන්න කුසල් උපදවන්න ශක්තිය තියෙන්නට ඕන. ඊළඟට සිහිය සතිය පුළුවන් තරම් දිනු වෙන්නට ඕන. කලබල වුණා කියලා හදිස්සි වුණා කියලා මේක ඉලක්කය සපුරා ගන්න බෑ. එහෙනම් මොකක්ද අපිට තියෙන්න ඕන? අපට තියෙන්න ඕන පින්නතුනි මෙන්න මේ සිහිය. ඊළඟට ප්‍රඥාව තියෙන්න ඕන. ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ නම් අනිවාර්යෙන්ම පින්නතුනි ඒ කෙනාට ජීවිතයේ තුලින් නැත්නම් ධර්මයේ තුලින් ආරක්ෂාව හදාගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන පරිපූර්ණ ආරක්ෂාවකට නම් ටිකක් භාවනා කරලා ධ්‍යාන උපදව ගන්න ඕන. ධ්‍යාන පඨම ධ්‍යානෙ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධ්‍යානෙ. විතක්ක කියලා කියන්නේ මේ බාහිර විතර්ක නෙවෙයි නේද? විතර්කය කියලා කියන්නේ භාවනා ආරම්භුණට හිත නංවන්න පුළුවන් වෙනකොට. විචාර ඒ තුළ හොඳට හසුරවන්න පුළුවන් වෙන කොහෙටවත් යන්නේ නැහැ. නීවරණ වලට යට වෙන්නේ නැහැ. ඒ විචාර අවස්ථාව වෙනකොට අර කයේ සිතේ සැහැල්ලුව ඇති වෙනවා. දැන් බොහොම ලොකු නිවීමකට මේ ක්‍රමානුකූලව යන්නේ. ඊළඟට ප්‍රීතියක් ඇති වෙනවා. කයේ සිතේ සැහැල්ලුව වෙනකොට ප්‍රීතියක් එනවා නේද? ප්‍රීතිය නිසාම මහා සැපයක් එනවා. ඒ සැපයත් එක්ක ලොකු ඒකාග්‍රතාවයක් නිසල බවක් තියෙනවා. ඉතින් ඕක තමයි පින්නතුණි පඨම ධානය කියලා කියන්නේ. ඉතින් ඕක තව දින වෙලා ගියාම ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය. ඒතර කෙලස් යටපත් වෙලා තියෙන්නේ හොඳටම. හැබැයි මතුවෙන්න පුළුවන්. ධාන උපදෙව්වා කියලා කෙලස් සාමුලින්ම නැති වෙන්නේ නැහැ නේ. හැබැයි මේ කෙලස් නැති හිත උපයෝගී කරගෙන අපට අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන්.
ඒක දැන් බොහෝ සූත්‍ර දේශනාවල භාග්‍යතුන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ හිතේ සංයමය ඇති කරගෙන නීවරණ හොඳටම යටපත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපට අල්ලන්න පුළුවන්. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම ජීවිතයට සදාතනික සැනසෙල්ල හදා ගන්නට සදාතනික රැකවරණය හදා ගන්නට මේ ධර්ම කාරණා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ කේඩී විජේවර්ධන ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කරන්න අභාව ප්‍රාප්ත වෙලා දසවසරක් පිරීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් පින්වත් සුජාතා විජේවර්ධන මේ මහත්මාව ආදරණීය බිරිඳ, ඒ වගේම අමා විජේවර්ධන දියණිය ඇතුළු හැම දෙනා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් එහෙමනම් දසවසරකට පමණ ප්‍රථමයෙන් අභාවයටපත් කඩුවෙල හේවාගම විහාරමාවතී පදිංචි සිටි කේඩී විජේවර්ධන මහත්මයාට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම අභාවයටපත් දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම පවුලේ දරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සෙත් පතනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඉතින් එහෙමනම් අවසාන වශයෙන් පින්වත් සුජාතා විජේවර්ධන මේ මහත්මාව ප්‍රධාන අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං